ආයිබෝවන් අපේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහයේ විශේෂ සාහිත්‍ය පාඩමක් තමයි අද අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නුදුරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටින සාමාන්‍ය පෙළ විභාගයේ අභිමුවේ සිටින අපේ දරුවන්ට වගේම 10 ශ්‍රේණියෙන් 11 ශ්‍රේණියට අලුතෙන් සමත්ව ආපු අපේ දරුවන්ටත් වැදගත් වන සාහිත්‍ය සංග්‍රහයේ 11 ශ්‍රේණියට නියමිත දෙවැනි පාඩම අද අපේ පාඩම බවට පත් වෙන්නේ. උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව. සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටීමට සූදානමින් ඉන්න දරුවෝ මේ පාඩම කරලා ඉවරයි. නමුත් 11 ශ්‍රේණියට අලුතෙන් සමත්ව ආපු දරුවන්ට නියමිත පාඩමක් මේ. මේ කණ්ඩායම් දෙකටම මේ පාඩම ප්‍රයෝජනවත් වෙයි. සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී ඉන්න දරුවෝ නැවත මේ පාඩම් බැලීමෙන් ඔබේ දැනුම අලුත් කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් කාරණා තව ඔබේ දැනුමට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මතකය නැවුම් කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. එනිසා ඔබ දෙගොල්ලන්ටම මේ පාඩම ප්‍රයෝජනවත් කියන කාරණේ සිහිපත් කරමින් තමයි අද පාඩමට අපි පිවිසෙන්නේ. සුපුරුදු පරිදි මේ පාඩම් වල නිපුණතාවක් තියෙනවා, නිපුණතා මට්ටමක් තියෙනවා. ඒ වගේම මේ පාඩම් අවසානයේදී අපේ දරුවන්ට ළඟා විය යුතු, ළඟා කර දිය යුතු ඉගෙනුම් පළ කීපයක් තියෙනවා. අපි ඒවා විමසා බලමින් තමයි පාඩමට පිවිසෙන්නේ. අද පාඩමේ නිපුණතාව 14 බිඳුව සාහිත්‍ය නිර්මාණ පරිශීලනයෙන් රසාස්වාදය හා විචාරය පිළිබඳ හැකියාව ප්‍රදර්ශනය කරයි. නිපුණතා මට්ටම 14.1 පුරාතන ගද්‍ය සාහිත්‍ය නිර්මාණ රසවින්දනය හා විචාරයේ යෙදේ. මිට අදාළ වන ඉගෙනුම් පළ මොනවද කියලා සලකලා බලමු. සද්ධර්ම රත්නාවලිය කතුවරයාගේ උපමා භාවිත කිරීමේ හැකියාව අගය කරයි. නිර්දිෂ්ට පෙළෙහි භාෂා රීතිය පිළිබඳ අදහස් ප්‍රකාශ කරයි. අවස්ථා හා සිද්ධි චරිත නිරූපණය ගැන සැලකිලිමත් වෙමින් නිර්දිෂ්ට පෙළ රස විඳින්මින් විචාරයට භාජනය කරයි. මේ ඉගෙනුම් ඵල අත්පත් කර ගැනීමේ අරමුණ පෙරදරි කරගෙන තමයි දරුවෝ පාඩම නරඹන්නට ඕනේ. ඔබ මේ පාඩම අවසානයේදී මේ ඉගෙනුම් ඵලයන්ට ළඟා වුණේ නැත්නම් ඔබේ නැරඹීම, අධ්‍යයනය, ඉගෙනීම අසාර්ථකයි. ඒ නිසා සාවධානව මේ පාඩම නරඹමින් මේ ඉගෙනුම් ඵලයන් වෙත ළඟා වීම සඳහා අදිෂ්ඨානයක් ඇති කරගන්නයි කියන එක මුලින්ම සඳහන් කරනවා. උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව උපුටාගෙන තියෙන්නේ අපේ පැරණි බණ කතා සාහිත්‍යයේ එන ප්‍රමුඛ ග්‍රන්ථයකින්. ඒ තමයි සද්ධර්ම රත්නාවලිය. අපේ දරුවෝ සද්ධර්ම රත්නාවලිය පිළිබඳව මීට පෙර දන්නවා, දැනගෙන තියෙනවා. 15 ශ්‍රේණිවල සමහර පාඩම් වලට සද්ධර්ම රත්නාවලියේ කතා පුවත් ඇතුළත් වෙලා තිබුණා. ඒ නිසා මේ පොත ගැන අහලා තියෙනවා, කරුණු දන්නවා. නමුත් තව ටිකක් අපි මේ සද්ධර්ම රත්නාවලිය පිළිබඳව හඳුනා ගැනීමක් කරගෙන අපේ පාඩමට පිවිසෙමු. සද්ධර්ම රත්නාවලිය රචනා කරන්නේ කවුද කියන එක මේ ග්‍රන්ථයේ අගට එන ගාථාවකින් හෙළිදරව් කෙරෙනවා. සද්ධම් මට්ඨිති මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ අකාසි පවරං ඒතං සද්ධම්ම රතනාවලින්. සද්ධර්මයේ චිරපැවැත්ම කැමැත්තා වූ ධර්මසේන නම් යතීශ්වරයානෝ මේ උතුම් සද්ධර්ම රත්නාවලිය කළහ. අපේ සමහර පැරණි පොත්වල කතුවරුන් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒවා අපි කියනවා කර්තෘ අඥාත ග්‍රන්ථ කියලා. නමුත් වාසනාවකට සද්ධර්ම රත්නාවලියේ කතුවරයා කවුද කියන එක පොතේම සඳහන්ව තියෙන නිසා කිසිම සැකයක් කතුවරයා පිළිබඳව ඇතිවන්නේ නැහැ. ධර්මසේන හාමුදුරුවෝ ලියපු වෙනක් පොතක් ගැන අපට සඳහන් වෙන්නෙත් නැහැ. උන්වහන්සේ අතින් ලියවුණු එකම ග්‍රන්ථය සද්ධර්ම රත්නාවලිය විය හැකි. නමුත් එම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය පවත්නා තාක් කල් ධර්මසේන හාමුදුරුවෝ අනුස්මරණය කිරීමට ප්‍රමාණවත්. ඒ තරම් වටිනා ග්‍රන්ථයක් සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. සද්ධර්ම රත්නාවලියේ මූලාශ්‍රය වෙන්නේ ධම්මපදනම් පාලි ගාථා සංග්‍රහයට බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත පාලි අටුවාව වන ධම්මපදට්ට කතා කියන ග්‍රන්ථය. මුල් කෘතියක් පදනම් කරගෙන නිර්මාණය කරන ග්‍රන්ථයක් පරිවර්තනයක ආකාරයෙන් එහෙම නැත්නම් අනුවර්තනයක ආකාරයෙන් සිද්ධ කරන්නට පුළුවන්.
ධර්මසේන හාමුදුරුවෝ පාලි ධම්මපදට්ට කතාව පදානුපදික පරිවර්තනයකින් සද්ධර්ම රත්නාවලිය නිර්මාණය කරලා නැහැ. උන්වහන්සේ ඒ වෙනුවට ඒ මුල් කතා සංග්‍රහයේ කතා පුවත් වලින් උකහා ගත යුතු දේ අරගෙන තමන්ගේ ස්වතන්ත්‍රතාවත් ආරක්ෂා කර ගනිමින් ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි සද්ධර්ම රත්නාවලිය නිර්මාණය කරලා රචනා කරලා තියෙන්නේ. සද්ධර්ම රත්නාවලිය රචනා සමය දඹදෙණි රාජධානි සමයේ දෙවන පැරකුම්බා රජුරුවන්ගේ කාලය. අපේ දරුවෝ සාහිත්‍ය සංග්‍රහයේ සෑම පාඩමකම පාඩමට පෙර තියෙන හැඳින්වීම හොඳට කියවා ගන්න ඕනේ. ඒ හැඳින්වීමේ තියෙන හැම විශේෂ කරුණක්ම මනවින් මතකේ රඳවා ගන්නට ඕනේ. ඔබ දන්නවා සාහිත්‍ය පත්තරයේ මේ පාඩම් ආශ්‍රයෙන් ඒ පාඩම් වල කතුවරු යුගය ඒ කතුවරුන්ගේ වෙනත් ග්‍රන්ථ ආදී දේවල් සම්බන්ධ දැනුම විමසන කෙටි ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම සඳහා අර පාඩමට පෙර තියෙන හැඳින්වීම හොඳින් කියවාගෙන මතකයේ තබා ගැනීම වැදගත් වෙනවා. මේ ග්‍රන්ථය සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණ කතුවරයා මේ විදිහට පැහැදිලි කරනවා. එසේ හේයින් යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. කතුවරයා මේ ග්‍රන්ථය ඉදිරිපත් කරන්නේ කවර ශ්‍රාවක පාඨක පිරිසකටද කියන කාරණේ පැහැදිලිව මෙතන සඳහන් වෙනවා. නුවණ මදවත් දැන උගත්කම් අඩු. නමුත් කුසල් කිරීමේ කැමැත්ත හොඳටම තියෙන කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් ධර්මය අවබෝධ කර ගැනීම කියන එක අභියෝගයක්. ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීම සඳහා නිවැරදි උපදෙසක් ලැබිය යුතුයි. එබඳු උපදෙසක් ලැබුණොත් ඒ අනුව පින්දහම් වල යෙදිලා නිර්වාණය අවබෝධ කර ගැනීමට සමත් වන සත්පුරුෂයන් අරමුණු කරගෙන තමයි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. එතකොට කතුවරයා ඉලක්ක ශ්‍රාවක පිරිස කවුද කියන එක නිශ්චිතව දක්වලා තියෙන නිසා ඒ ශ්‍රාවක පිරිසට ගැළපෙන ඒ අයට වැටහෙන තේරෙන භාෂා රීතියකින් තමයි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. මූලාශ්‍රය පරිශීලනය කළේ කොයි විදිහටද කියන එකත් කතුවරයා පැහැදිලි කරනවා ග්‍රන්ථයේ මුල හරියේදී මේ විදිහට පාලි ක්‍රමය හැර අර්ථ පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝනාදී අඩු වැඩි ඇතත්ය නොසලකා. පාලි ක්‍රමය හැර මේක ඊටාම වැදගත් කාරණයක්. දරුවනේ ඒ භාෂාවල වාක්‍ය රටාව ව්‍යාකරණ සම්ප්‍රදාය වෙනස්. සිංහල භාෂාවේ වාක්‍ය රටාව නෙමෙයි පාලි භාෂාවේ වාක්‍ය රටාව. අපේ දරුවෝ අහලා තියෙනවා පිරිත්වල ඒවම් මේ සුතං ඒකන් සමයන් භගවා සාවත්‍යම් විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකා සාරාමි කියලා ඔහොම කියනවා. දැන් ඔය පාඨය පදෙන් පදේ පෙරලාගෙන ගියොත් පරිවර්තනය කරගෙන ගියොත් ඒවම් මෙසේ මේ මා විසින් සුතං අසන ලදී ඒකං සමයන් එක් සමයේකි භගවා භාග්‍යතුන් වහන්සේ විහෙරති වාසය කරති ඔහොම තමයි පෙරලාගෙන යන්න වෙන්නේ. ඒ පෙරලා සිංහල වාක්‍ය දිහා බැලුවොත් ඒක සිංහල වාක්‍ය ඌරුවට අමුතු බව නැත්තම් ගැලපෙන්නේ නැති බව ඔබට පැහැදිලි වෙන්න පුළුවන්. එතකොට මේ කතුවරයා පාලි ක්‍රමය අතහරිනවයි කියලා කියන්නේ ඒ පාලි පොතේ කතා පුවත්වල වගන්ති ඒ පිළිවෙලටම සිංහලයට පරිවර්තනය කරන්නේ කියන එක. මේක විශේෂයෙන් සඳහන් කිරීමටත් හේතුවක් තියෙනවා. අපේ දරුවෝ සාහිත්‍ය සංග්‍රහයේ 11 පන්තියට නියමිත පළමු පාඩම මේ වෙද්දි කරලා ඉවරයි. ඒ අඟුලිමාල දමනය අමාවතුරෙන් උපුටාගත්ත කතා පුවත. අමාවතුර රචකයා ගුරුළුගෝමින් අනුගමනය කරපු රචනා ක්‍රමය තමයි පාලි කතා ඒ විදිහටම සිංහලයට පරිවර්තනය කිරීම. එතකොට අඟුලිමාල දමන කතාවයි උග්ගසේන සිටුපුත්තුගේ කතාවයි දෙක සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමෙන් මේ රචනා ක්‍රම දෙකේ වෙනස පැහැදිලි කරගන්න පුළුවන්. ධර්මසේන හාමුදුරුවෝ පාලි ක්‍රමය හැර කියලා කියන්න ඇත්තෙම ගුරුළුගෝමීන්ගේ රචනා ක්‍රමය සිහියේ තබාගෙන. තමන් ඒ රචනා ක්‍රමය නෙමෙයි අනුගමනය කරන්න කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. අර්ථ පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධෙහි. එතකොට අර කතා පුවත්වල අර්ථය අදහස පමණක් උකහාගෙන Tamanට උවමනා හැටියට අපි කියනවා හරය විතරක් අරගෙන
ඒක ඇටලේ මස්නහරින් පුරවලා Tamanට වමන ආකාරයට නිර්මාණය කරනවා. එහෙම කතා පුවත් තමයි සද්ධර්ම රත්නාවලියේ අප දකින්නේ. ක්‍රම විලංඝනය කියලා කියන්නේ මුල් කෘතියේ කතා පුවත්වල පෙළ ගැස්මේ අනුපිළිවෙල හෝ කතා පුවතක සිද්ධි ගැලපීමේ අනුපිළිවෙල ඒ විදිහටම ධර්මසේන හාමුදුරු යොදාගත්තේ නැහැ. තමන් වහන්සේට වමන ආකාරයට තමයි ඒ කතා පුවත්වල සිද්ධි පෙළ ගැස්වීම හා කතා පුවත් පොතේ පෙළ ගැස්වීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේ විස්තර පැහැදිලි වෙන නිසා අපට පේනවා සද්ධර්ම රත්නාවලී රචකයා ස්වතන්ත්‍ර රචනා රීතියක පිහිටා තමන්ගේ ග්‍රන්ථය නිර්මාණය කරපු වග. ග්‍රන්ථයේ ප්‍රමාණය සලකපුවාම දැන් අපේ දරුවන්ට නම් තියෙන්නේ මේ පිටු එකමාරක දෙකක කුඩා කතා වස්තුවක් තියෙන්නේ. නමුත් සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ විශාල බණ පොතක්. ඒකේ කතා වස්තු තියෙනවා 311ක් පමණ. එතනින් එහාටත් තව පරිච්ඡේද කීපයක් තියෙනවා. සුවිශාල ධර්ම ග්‍රන්ථයක් සද්ධර්ම රත්නාවලිය කියලා කියන්නේ. ඔව් අප මේ සද්ධර්ම රත්නාවලියේ කතා පුවත්වල සන්දර්භය තුල තියෙන විශේෂතා මොනවද? භාෂා රීතියේ විශේෂත්වයේ කැබඳුයිද? රචකයාගේ ජීවන දෘෂ්ටිය කොයි ආකාරද කියන කාරණා අපට નિયમિત කතා පුවත කියවා බලා ඉන්පසුව සාකච්ඡා කිරීම වඩා ප්‍රයෝජනවත් ඒ කතාවම ආශ්‍රය කරගෙන. ඒ නිසා අප උගසේන නම් සිටුපුත්තුගේ වස්තුවට තමයි මුලින්ම අවධානය යොමු කරන්නේ. මේ කතා වස්තුව සද්ධර්ම රත්නාවලියේ 256 වෙනි කතා වස්තුව. නම උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව. උග්ග කියන පදේ තේරුම ඉහළට නැගුණු කියන එක. ඉහළට නැගුණු. සේන කියන්නේ උකුස්සට. එතකොට ඉහළට නැගුණු උකුස්සා කියන අර්ථය තමයි උග්ගසේන කියන පදේ තියෙන්නේ. එහෙනම් උකුස්සෙක් වගේ ඉහළට නැගුණු පුද්ගලයෙක්ගේ චරිතය විය යුතු මේ කතාවේ විස්තර වෙනවා ඇත්තේ නේද? අපි බලමු කතාව ඉස්සරහට කියවගෙන ගිහිල්ලා. කතා පුවත ආරම්භ කරනකොටම ඒ කතා පුවත ඉදිරිපත් කිරීමේ අරමුණ, ඒ කතා පුවත ඉදිරිපත් කිරීමේ ධර්මානුකූල තේමාව කුමක්ද කියන එක සෑම කතා පුවතකම සද්ධර්ම රත්නාවලිය විස්තර කෙරෙනවා. ඒක සද්ධර්ම රත්නාවලියේ කතා පුවත්වල ආකෘතියට සම්බන්ධ විශේෂ ලක්ෂණයක්. උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුවේත් එම ආකෘතික අංගය අපට කතාව ආරම්භයේදීම හඳුනා ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කතාව ගෙන හැරපෑමේ අරමුණ පැහැදිලි කරන්න. තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කියමු. ඉගෙනගත යුත්තේ නිවැරදි ශිල්පයක්. එහෙම නැතුව වැරදි ශිල්පයක් ඉගෙන ගත්තොත් එයින් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් මෙලොවට ප්‍රයෝජනයක් මිසක පාරලෞකික ප්‍රයෝජන නැති නියාව පරලොවට ප්‍රයෝජනයක් නැති බව හඟවන්නට ප්‍රකාශ කිරීමට ඇඟවීම පිණිස උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කිව්වේ කතා පුවත ඉදිරිපත් කරමු කියලා ඔන්න රචකයා මුලින්ම මේ කතාව කුමකටද කියන්නේ කියන එක පැහැදිලි කරලා දෙනවා. ඔව් ඊළඟට කතාවේ සිද්ධි කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු. ආරම්භක සිද්ධිය. නිලියකට පෙම්බදින සිටුපුත්. කවුද මේ සිටුපුත්‍රයා? උග්ගසේන සිටුපුත්‍රයා. කොහොමද මේ සිද්ධිය ඉදිරිපත් වෙන්නේ? එක් දවසක් කඹයේ නටන එකෙකුගේ දුවක් හුණදඬු අගකදී නටන එකක් ශිල්ප බලයෙන් උඩ අහස සක්මනුත් කෙරෙයි ගීත් කියයි. එදවස් උග්ගසේන නම් සිටුපුත් යාලනු කෙනෙකුන් හා සමග මැස්සක් මත්තෙහි සිට ආස සිට නටන ඒ විද්දත් දුවගේ හාව භාව ලීලා දැක වායෝ ධාත්වාධික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි සිතා නොකා නොබී හැඳට නැගීලා වැදහොත්තාහ. දැන් අපේ දරුවෝ මේ කොටස් හොඳට කියවමින් ඒවල අමාරු පදවල සරල තේරුම් හඳුනා ගනිමින් තමයි අදහස අවබෝධ කරගත යුත්තේ. කඹයේ නටන එකෙකුගේ දුවක්. අර ගැමි රචනා ක්‍රමය හරි අපූර්වට පැහැදිලි වෙනවා. කඹයේ නටන එකෙකුගේ දුවක්. කඹය උඩ නැටුම් පෙන්වීමට දක්ෂ නැට්ටුකාරයෙක්ගේ නැත්තම් නළුවෙක්ගේ
නැත්තම් නර්තන ශිල්පියෙකුගේ දියණියක් හුණදඬු අගකදී නටන එකක්. හුණදඬු අගකදී උණගහක මුදුනේ උණගහක අග්ගිස්සේ ඉඳගෙන නටන ශිල්ප බලයෙන් උඩහස සක්මනුත් කෙරේ. ඇය තමන්ගේ නර්තන ශිල්ප කුසලතාවෙන් අහසේ එහාට මෙහාට ඇවිදින්නත් සමත්. සක්මනුත් කෙරේ. ගීත් කියයි උඩ ඉඳලා සින්දුත් කියනවා. ගීතත් ගායනා කරනවා. එදවස් උග්ගසේන නම් සිටුපුත් යාළුණු කෙනෙකුන් හා සමග මැස්සක් මැත්තේහි සිට. දැන් මේ අය නැටුම් කණ්ඩායමක්. දැන් මේ කෙලි ලලු ක්‍රීඩා නාටක නාඩගම් පෙන්නන අය කියලත් මේක શબ્දකෝෂවල විස්තර කරනවා. ඒතර මේ ක්‍රීඩා නාටක පෙන්වමින් තනින් තැනට ගියපු නලු කණ්ඩායමක් හා සම්බන්ධ කාරණයක් මේ විස්තර කරන්නේ. ඉතින් මේ උග්ගසේන සිටුපුත්‍රයාගේ නගරයටත් ඇවිල්ලා මේ අය තමන්ගේ නැටුම් පෙන්වන අවස්ථාවේ මේ සිටුපුත්‍රයා එයා බොහොම තරුණ කෙනෙක් තමන්ගේ මිත්‍රයෙකුත් එක්ක ගියා මේ නැටුම් බලන්නට. විශාල පිරිසක් ඒකරාසි වෙලා හිටපු බව පේනවා. මැහි උඩ මැහි ගහගෙන ඒ තරමට සෙනග පේන්නේ නැහැ පිටිපස්සින් අයට. මැහි උඩ මැහි ගහගෙන නැගිලා තමයි මේ නැටුම බලාගෙන හිටියේ. ඒ ඉන්නකොට අර උණලීයක් උඩ නැටුම් ඉදිරිපත් කරන දක්ෂ විදිහට නැටුමේ යෙදෙන තරුණ රූමත් යුවතියක් දැක්කහම උග්ගසේන සිටුපුත්‍රයාගේ හිත ඇය කෙරෙහි ඇදිලා යනවා. ධර්මසේන හාමුදුරුවෝ කතා කියනකොට ඒ කතාව ඇතුළෙම ධර්මයක් කියා දෙනවා. බණ දහමුත් කියා දෙමින් තමයි කතාව විස්තර කරගෙන යන්නේ. විද්දද්දුවගේ හාව භාව ලීලා දැක. විද්දද්දුව කියලා කීවේ ඒ නාටක ස්ත්‍රිය, නාටක යුවතිය, නිලිය. ඇයගේ හාව භාව ලීලා කටාක්ෂ නිරීක්ෂාදී විදිහට ස්ත්‍රීන් සතු තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන ඉරියව් වලට කියනවා හාව භාව ලීලාවන් කියලා. ඒවා දැකලා වායෝ ධාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි. වායෝ ධාතුව අධික. දැන් අර සතර මහා භූතයන් ගැන බුදුදහමේ කතා කරනවානේ නේද? පදාර්ථ හතරක් ගැන. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේ අපේ ශරීරයේ ගොඩනැගිලා තියෙන්නේ මේ සතර මහා භූතයන්ගෙන්. වායෝ කියලා කීවේ චලන ශක්තිය. එතකොට නර්තනයේ යෙදෙන කෙනෙකුගේ චලන වේගය වෙනත් කෙනෙකුට වඩා වැඩිනේ. හොඳට ඒගොල්ලොන්ට අතපය එහාට මෙහාට හසුරවන්නට පුළුවන් වේගයෙන්. වායෝ ධාතුව අධිකයි කියන එකේ තේරුම ඒක. වායෝ ධාතුව අධික රූප කලාප විකාරයක්. එතකොට රූප කලාපයන්ගේ වෙනස් වීම, රූප කොටස් වල වෙනස් වීම වායෝ ධාතුව අධිකව භාවිත කරන නිසා රූප කොටස් වල වෙනස් වීම හේතු කොටගෙන බලාගෙන ඉන්නන්ට කිසියම් දෘෂ්ටි මායාවක් ඇති වෙනවා. ඒ නර්තන යෙදෙන යුවතිය දුටුවහම ඇගේ ඒ රූමත් බව, ඇගේ ඒ කුසලතාවත් එක්ක කිසියම් සිත් ගන්නාසුළු ස්වභාවයක් ඇති වෙනවා. ඒ ගැන අවබෝධයක් නැතිව ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේමය ඇතිව මේ ස්ත්‍රිය පිළිබඳව දැඩි සෙනෙහසක්, දැඩි ආදරයක් ඇතිව ලදොත් ජීවත් වෙමි නොලදොත් මියමි සිතා උපවාසයක යෙදෙනවා. නේද? ඇය ලැබුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මැරෙනවා. දැන් තරුණ තරුණියන්ගේ සමහර අවස්ථාවල ඇතිවෙන හැඟීම් හරි බොළඳයිනේ. ඒ බොළඳ හැඟීම් වලට වහල්ව ගන්න තීරණත් හරිම මේ අමනෝඥයි. එහෙම නැත්නම් අදූරදර්ශී. දැන් උග්ගසේන සිටුපුත්‍රයාත් ඒ බඳු තීරණයක් තමයි මේ ගන්නෙ. ඇය ලැබුණොත් ජීවත් වෙනවා, නොලැබුණොත් මිය යනවායි කියලා අදිෂ්ඨාන කරගෙන නොකා නොබී හැඳට නැගීලා වැදහොත්තාහ. කන්නෙත් නැතුව, බොන්නෙත් නැතුව ඇඳට වෙලා වැතිරිලා හිටියා. උපවාසයේ යෙදුණා. දැන් ඊළඟට මොකද වෙන්නේ? දැන් අම්මයි තාත්තයි දෙන්නේ ඇවිල්ලා කාරණා විමසනවා, කාරණේ කියනවා. නමුත් ඒගොල්ලෝ එකවර එකට එකඟ වෙන්නේ නැහැ. ඒ අය කියනවා පුතාට ඕනනම් අපි අපට ගැළපෙන අපේ ධනවත්කමට, අපේ කුලවත්කමට, අපේ සමාජ තත්ත්වයට ගැළපෙන පවුලකින් සිටු කුමාරිකාවක් සරණ පාවලා දෙන්නම්. නමුත් ඒකට සිටු පුත්‍රයා එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවුණු තැන ඒ අය මොකද කරන්න යන්නේ බලමු අපි. මනාලිය කහවණු දහසකට මිලදී ගැනීමේ සිටු දෙමාල්ලන්ගේ තැත. උග්ගසේන සිටු පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්නා අර නාටක යුවතිය ගේ මව්පියන් මුණ ගැහිලා තමන්ගේ දරුවගේ ඉල්ලීම කුමක්ද කියන එක දැනුම් දෙන්න යන්නේ නැහැ. ඒක ඒගොල්ලොන්ගේ සමාජ තත්වයට අවමානයක් කියලා හිතලා මේ තැනින් තැන ගිහිලා නැටුම් පෙන්වන නාටක කණ්ඩායමකින් ආවාහ විවාහ සම්බන්ධයක් ඇති කරගන්න එක සිටු පවුලකට තරම් නොවන නිසා ඒගොල්ලෝ එතෙන්ට යන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන උපක්‍රමයක් පාවිච්චි කරනවා. බලමු මොකක්ද උපක්‍රමය කියලා.
නොගෙවිස්නා උන්ගේ යාළුවානන් කැඳවාලා මසුදාසක් දීලා තෙල අහස සිට නැටූ විද්දද්දුවගේ පියාට දීලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්න කියවයි කියාලා යවූහ. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිනේ නේද? මනාලියක් සල්ලි දීලා ගන්නවා වගේ වැඩක් මේක. තමන්ගේ සල්ලිකාරකම පෙන්නනවා. ධනවත්කම පෙන්නනවා. නොගිවිස්නා තමන්ගේ පුතාට කරුණු පැහැදිලි කළා. ඒ කරුණු වලට ඔහු එකඟ වුණේ නැහැ. ඒ එකඟ නොවෙච්ච උගසේන සිටු පුත්‍රයාගේ මිත්‍රයෙකුට එන්න කියලා කහවණු 1000ක් දීලා තෙල ඒ අහස සිට නැටු අර ආකාශයේ උණලිය උඩ ඉඳගෙන නැටුම් පෙන්නපු විද්දද්දුවගේ පියාට දීලා නාටක යුවතියගේ තාත්තට දීලා මේ කහවණු 1000 දීලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්න කියවයි කියලා යවූහ. ඔහුගේ දියණිය මගේ පුතාට පාවලා දෙන්නයි කියලා දැනුම් දෙන ලෙස දන්නලා පිටත් කරලා යවුවා. කොට දැන් මේ යෝජනාව කොහොමද නාටක ස්ත්‍රියගේ පියා ප්‍රතික්ෂේප කරන්නේ කියලා බලමු. දුප්පත්තුවත් නිහීන නොවන නාටකලියගේ පියා. ධර්මසේන හාමුදුරුවෝ චරිතහා සිද්ධි දෙස බලන්නේ අතිශය මානව දයාවකින් යුක්තව, උපේක්ෂාවකින් යුක්තව. දැන් මේ සිටු දෙමාල්ලන්ගේ පිළිවෙල ධර්මසේන හාමුදුරුවෝ සියුම්ව විවේචනයට භාජනය කරනවා අර නාටක ස්ත්‍රියගේ පියාගේ ප්‍රකාශය හරහා. ඔහු කොයිතරම් දුප්පත් කෙනෙක් වුණත් තනින් තන ගිහිල්ලා නැටුම් පෙන්නලා කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන පිරිසක් නෙමේ අය. නමුත් තමන්ගේ අභිමානයට ආත්ම ගරුත්වයට හානි වෙන දේවල් ඒගොල්ලෝ කරන්නේ නැහැ. දියණියව කහවණු 1000ට විකුණන්න තරම් මේ තාත්තා පහත වැටෙන්නේ නැහැ. විද්දතා නෝද ඒ අසා මදුව විකුණන්නා නැත. කෙලින්ම කියන මගේ දුව විකුණන්නේ. ආවාහ විවාහයක් නම් ඒක ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ. ඒක මුදල් ගනුදෙනු මත සිද්ධ වෙන කාරණයක් නෙමෙයි. කොච්චර දුප්පත් වුණත් දුවක් එහෙම සල්ලි වලට දෙන්න මේ තාත්තා සූදානම් නැහැ. සමාජයට හොඳ ආදර්ශයක් දෙනවා ධර්මසේන හාමුදුරුවෝ. රන් හැරගෙන නොදෙමි. මේ කහවණු 1000 අරගෙන මගේ දියනේ මං ඒකට හිලව්වට දෙන්නේ නැහැ. අපටත් රක්ෂාව නම් ඌම වේද නොලදොත් මියත් නම් මිය ප්‍රයෝජන කිම්ද? හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ. මගේ දියණිය ඒ සිටු පුත්‍රයාට ලබා ගන්න බැරි වුණොත් එයා මැරෙනවා කියනවා නම් ඒක මහා මෝඩ කතාවක්නේ. මැරිලා ඇති ප්‍රයෝජනේ මොකද්ද? අපහා එක්වන්නා මදුව පාවා දෙමි කිව්ය. හරියට සිටු දෙමාල්ලන්ගේ කම්මුලට පහරක් ගැහුවා වගේ. දැන් මේ නළුවා මේ නාටක ස්ත්‍රියගේ පියා පණිවිඩ යවනවාර Tamanට කහවණු 1000ක් දීලා දුව ඉල්ලන්න ආව කෙනා අතේ ගිහිල්ලා කියන්නේ සිටු පුත්‍රයාට මගේ දුව නැත්තම් මැරෙනවා නම් මැරිලා ඇති පළක් නැහැ. අපිත් එක්ක එකතු වුණොත් දුව දෙනවා. ඒ කිව්වේ මේ නාටක පිරිස මේ නාඩගම්කාරයොත් එක්ක එකතු වුණොත් ඒගොල්ලොන්ගේ රැහැට සම්බන්ධ වුණොත් දියණිය දෙනවයි කියලා කියන්නේ කියලා පණිවිඩ යවනවා. අවංක ප්‍රේමයෙන් සිටු සැපත අත්හරින තරුණයා. දැන් උගසේන සිටු පුත්‍රයාට එයාගේ මිත්‍රයා ගිහිල්ලා මේ කාරණේ කිව්වහම සිටු පුත්‍රයාගේ දෙමව්පියන්ට මුලින් මේ කාරණේ දැනුම් දෙන්නේ. ඒගොල්ලෝ පුතාට ඒ කාරණේ කියලා පුතාගේ හිත වෙනස් කරන්න මුලින් උත්සාහ දරනවා. බලන්න. දෙමව්පියෝ එපවත් අසා බිඳුවන්ට සිතාදෝ කීහ. පුතාගේ හිතේ ඒ යුවතිය පිළිබඳව තියෙන ඇල්ම නැති කරන්න. ඒක ඉවත් කරන්න හිතාගෙන මෙහෙම කිව්වනේ. එයාගේ තාත්තා කියලා පුතාට ගිහිල්ලා කියන්න ඇති. එතකොට සිටු පුත්‍රයාගේ ප්‍රතිචාරය කුමක්ද? එසේ වීනම් මම උන්හා එක්වෙමි. එහෙමද? එහෙනම් මම මේගොල්ලොන්ට ගිහිල්ලා එකතු වෙනවා. ඇය මට ඔවුන්ට එකතු වුණාම ලැබෙනවා නම් මම ගිහිල්ලා ඔවුන්ට එකතු වෙනවා. කියලා නෑයන් සියන් නොයෙක් ලෙසින් නැවතුවත් ඔහුගේ එම තීරණය ප්‍රතික්ෂේප කරලා ඔහුගේ ගමන වළක්වන්න ඥාතීන් උත්සාහ ගත්තා. තමන්ගේ කියන අය හිත මිතුරන් බොහෝ උත්සාහ ගත්තා. ඒ කිසිවෙකුගේ උත්සාහය සාර්ථක නොකොට සිතාගත් සිතවිල්ල පිරිමැසූ බවමුත් කාර්ය නොසලකා. අන්න බලන්න උපහාසය මතු කරන යෙදුම් පාවිච්චි කරන හැටි. තමන් හිතූ දේ කෙලෙසක හෝ සම්පූර්ණ කරගන්න හිතුවා මිසක එයින් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ තමන් ගන්න තීරණේ හරිද වැරදිද මේ මොකක්වත් හිතුවේ නැහැ. විද්වතුන් ළඟට ගියහ. විද්වතානෝද සිටු පුත්‍රයාණන් දන්නා විද්වත් ශිල්පයක් නැතත් ඒ දෙය මේ දෙය අල්වා ගන්නට උවත් සහායක් වමනා හේයින් පාවා දීලා උනුත් කැදවාගෙන රට මුළුල්ලේ
කෙලිලලු පෑ ඇවිදිති. දැන් උග්ගසේන සිටු පුත්‍රයා නාටක කණ්ඩායම අතරට ගියා. ඒ නාටක කණ්ඩායමේ අර තමන්ගේ හිත්ගත් යුවතියගේ තාත්තා විද්දතානෝ නාටක ශාස්ත්‍රය දන්න කෙනා නළුවා සිටු පුත්‍රයාණන් දන්නා විද්වත් ශිල්පයක් නැතත් මේ සිටු පුත්‍රයා මේ නැටුම් ශාස්ත්‍රය දන්නේ නැහනේ නාඩගම් දන්නේ නැහනේ. එහෙම වුණත් ඒ දෙය මේ දෙය අල්වා ගන්නට උවත් මේ අනේන තැන්වල අරවා මේව උස්සගෙන යන්න එහාට මෙහාට ගෙනියන්න සහායකයෙක් අවශ්‍යයිනේ. ඒ සඳහා උවමනා හේයින් පාවා දීලා තමන්ගේ දියණියව මේ සිටු පුත්‍රයාට පාවා දීලා ඔහු අර ප්‍රයෝජනය සඳහා තමන්ගේ කණ්ඩායමේ රඳවා ගත්තා. එතකොට දැන් ඒ සිටු පුත්‍රයාත් එකතු කරගෙන රට පුරා යමින් කෙලිලලු මේ ක්‍රීඩා නාටක පෙන්නමින් ඇවිදිනවා. දැන් මෙහෙම යනකොට උගසේන සිටු පුත්‍රයාට බොහොම සිත් වේදනා ඇති කරන අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මේ දෙන්න අතර සිද්ධ වෙච්ච විවාහය ඒකපාර්ශ්වීය ප්‍රේමයක් මත සිද්ධ වෙච්ච විවාහයක්. උගසේන සිටු පුත්‍රයා නාටක ස්ත්‍රියට බලවත්සේ ආලය කළාට ඇය ඔහුට ආලය කළාද කියන එක පිළිබඳව මේ කතාවේ කොතනකවත් කියවෙන්නේ නැහැ. ඔහුගේ කරදරේ නිසා තාත්තා බලහත්කාරයෙන් ඇය ඔහුට බන්දලා දෙන්නට ඇති කැමැත්තෙන් ඔහුත් එක්ක ජීවත් වුණා කියන එක නම් මේ සමහර සිද්ධි බලනකොට අපිට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ බඳු සිද්ධියක් මේ අපි දැන් පැහැදිලි කරන්න යන්නේ. ඒ විද්වත් දූත් නොබෝ කලකින් සිටුපුත් හට පුතකු වදාපියා නලවන කල ගැල් රකින්න උගේ පුත බර උසුලන්න උගේ පුත කුමකුත් නොදත්ත උගේ පුතයි කියා නලවයි. දැන් බිරිඳට ඕනේ මේ මනුස්සයා වේලවා ගන්න. දැන් එයාට දාව දරුවෙක් ලැබිලා මේ දරුවා නලවනකොට තාත්තට අපහාස උපහාස කරමින් තමයි නලවන්නේ. මොනවද කියන්නේ? ගැල් රකින්න උගේ පුත, කරත්ත රකින්න එකාගේ පුතා, බර උසුලන්න උගේ පුත, නාට්ටාමිගේ පුතා, බර උසුලන කෙනාගේ පුතා, කුමකුත් නොදත්ත උගේ පුත, මෙලොව දෙයක් දන්නේ නැති කෙනාගේ පුතා ආදිය කියා තමයි දරුවව නලවන්නේ. සිටුපුත්තුද ගැල් රඳවාලා හුන් තැනදී ගොන්ට තනගෙනවුත් ලති. ඇත්ත වශයෙන්ම මේ සිටු පුත්‍රයාත් ඒ කණ්ඩායමට එකතු වෙලා කරමින් හිටියේ ඒ වගේ දේවල් තමයි. ඒගොල්ලෝ කරත්තවල නැගලා ඒ තැන් වලට නැටුම් පෙන්වන්න ගියපුවාම ගිහිල්ලා ඒගොල්ලෝ නතර වෙන තැනේදී අර හරකුන්ට තනකොළ ගෑනලා කන්න දෙන්නට ඕනේ. ඒ වගේම කෙලිලලු පෑ ඇවිද තැන් ලද්දයක් යන එන තැනට අදිති. මේ නැටුම් පෙන්නලා ඒ තැන් වලින් ලැබුණු දෙයක් තව තැනකට යනකොට මෙයා තමයි ඒවා උස්සගෙන යන්නේ. එම නිසා විද්වත් දූත් පුතු නලවන යම් විටක එම කියයි. ඒ නිසා තමයි මේ නාටක ස්ත්‍රිය පුතා නලවන හැම වෙලෙම ඒ දේවල් කිය ඔහුට අවමන් කරන්නේ. සිටු පුත්‍රයානෝත් ගීයක් යමක් අනිකෙකු නොව තමන් අරබයා කියන නියාව දැනලා. දැන් මේක ඇහුණු සිටු පුත්‍රයා කල්පනා කරනවා මේ ළමයා නලවන නැලවිලි ගීයක් නන් නෙමෙයි. වෙන කවියක් හෝ නැත්තම් දරුවා නලවන්න කියන දෙයක් නෙමෙයි. මේක මටම කියන දෙයක් කියලා හිතලා මේ හැම මාරබයා කියවුදැයි විචාලෝය. කෙලින් මෑගෙන් ඇහුවා ගිහිල්ලා ඔක්කොම කියන්නේ මට නේද? ඔය මට නේද අනුම් පද කියන්නේ කියලා ඇහුවා. එතකොට ඇගේ පිළිතුර කොහොමද? එසේ අනික් කාට කියම්ද? ඈ කෙලින්ම ඔව් වෙන කාට කියන්නද? තමුසේ කරමින් ඉන්නේ ඕවනේ. ඒවයි මම මේ කියන්නේ. තොපම කොට ඇවිදිනා කටයුතු හේයින් තොපම අරබයා කියමි කීය. දැන් මේ වෙලාවේ සිටු පුත්‍රයාට විශාල කනස්සල්ලක් ඇති වෙනවා. ඔහු කියනවා තොප නිසා විද්වත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද ඇත්ත නේනම්. දැන් කොයිතරම් සැප සම්පත් මැද්දේ හැදුණු සිටු පුත්‍රයෙක්ද මේ. කොයිතරම් සමාජ තත්වයක් මෙයාට තිබුණද. ඒ සියලු දේවල් අතහැරලා මේ යුවතිය වෙනුවෙන් ඔහු සිටු මැදුරෙන් එළියට බැස්සේ. එහෙම ආව මනුස්සයට මෙහෙම සලකන එක යුක්ති සහගත නෑනේ. එච්චර කැපකිරීමක් කරපු මට බැනුනුත් අහණ්ඩයි වෙලා තියෙන්නේ කියලා සිටු පුත්‍රයා පෙරළෑයට ප්‍රකාශ කරනවා. බිනීම් හරවාගත හැක්කැයි සිතා කීය. ඔව්. දැන් ඇය මේ බයින බැනුම් වලින් ඇගේ මේ බැනුම නවත්තා ගන්න පුළුවන් කියලා හිතලා කියනවා මම යනවා යන්න කියලා කියනවා. තොප ගිය මැන හුන මැන තොප කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගෙන් මටකම් කිම්ද? එතකොට නාටක ස්ත්‍රියගේ පිළිතුර වෙන්නේ මට මොකද? ගියත් එකයි නොගියත් එකයි. තමුසෙගෙන් මට ඇති ප්‍රයෝජනේ මොකද්ද කියලා කියනවා. එහෙම කියලා අවකප්පණයෙන් සෑදූ හසු රෑන අල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ එම කියා පුතු නලවයි. අන්න බලන්න උපමාවක් පාවිච්චි කරනවා. අවකප්පණයෙන් සෑදූ හසු. එතන
වැරදි ලෙස පිළියෙල කොට යෙදූ අශ්වයා කියලා තේරුම ඇති. අපිට මෙහෙමත් හිතන්න පුළුවන්. වැරදි විදිහට පුහුණු කරපු අශ්වයා කියලා කියන්න පුළුවන් අපිට. අවකල්පනයේනේ. වැරදි ආකාරයට පුහුණු කරපු අශ්වයා ලණුවෙන් අදිනකොට නතර වෙන්නේ නැදුවනවා. ඒ වගේ ඒකම කියා දරුවා නලවනවා තමන්ගේ ස්වාමියාට තමන්ව එපා වෙලා දමලා යන තැනට කටයුතු සැලැස්සෙන විදිහට. ඊළඟ අවස්ථාව බලමු අපි. දැන් උග්ගසේන සිටු පුත්‍රයාට මේක අභියෝගයක්. මොකද ඔහු මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් විදිහටනේ බිරිඳ හඳුන්වන්නේ. නේද? බර උසුලන ගැල් දක්කගෙන යන කෙනෙක් නෙමෙයි. එතකොට දැන් මේ අවමන් විදිමින් ඉන්න උග්ගසේන සිටු පුත්‍රයා කල්පනා කරනවා. ඇයි මටත් බැරි නැටුම් ශිල්පේ ඉගෙන ගන්න. එයා මේ අභියෝගයට අභියෝග කරන්න උත්සාහ කරනවා. මෑ දන්නා සිල්පත් උගත් හේන් මුත් සයන් සිද්ධ නොවන්නේ වේද. ඔව්. මෙයා මේ දන්න ශිල්පයත් එයා ඉගෙනගෙන තමන් සතු කරගත්ත ශිල්පයක් නෙමෙයි. උපතින් ජන්මයෙන් ලැබිච්ච ඉබේ පහළ වෙච්ච ශිල්පයක් නෙමෙයිනේ. සයන් සිද්ධ කියලා කියන්නේ ඉබේ පහළ වුණු. ඉබේ සිදු වුණු. ඇගේ ඒ බෑවුම් පළවා මමත් ශිල්ප උගනිමි. මයිලනුවන් කරා ගොසින් තමන් සමර්ථ හේයින් උන් දන්නා ශිල්ප ඉගෙනගෙන පයි ඇදීමෙන් හැරී ගොසින් රට මුළුල්ලේ ශිල්ප පෑගෙන ඇවිදිනෝ රජගහ නුවර උපන් වැඩි නුවර නොවේදැයි ලැජ්ජාවෙන් වලහාත් නොපියා ඊටත් අවුත්. දැන් මේ සිද්ධි අවස්ථාවලින් මේ චරිතවලට ආවේනික ලක්ෂණත් හඳුනා ගන්න අපි උත්සාහ කරන්නට ඕනේ. උග්ගසේන සිටු පුත්‍රයා අභියෝගයට අභියෝග කළා. ඒ විතරකුත් නෙමෙයි. ඔහු නිර්හංකාර කෙනෙක්. ඔහු තුල තමන්ගේ වංශය, පෙළපත, කුලය, ධනය ආදී කාරණා පිළිබඳව තැකීමක් තිබුණු බව පේන්නේ නැහැ. දැන් මොකද එයා කළේ? ඇයගේ මේ ඇනුම් බැනුම් වළක්වා ගන්න මමත් ශිල්පේ ඉගෙන ගන්න ඕනේ කියලා හිතලා මයිලනුවන් කිව්වේ මාමණ්ඩිය. මාමණ්ඩිය ළඟට ගිහින් තමන් සමර්ථ හේන් උග්ගසේන මෝඩයෙක් නෙමෙයි. උග්ගසේනට යමක් ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ නිසා උන්දන්නා ශිල්ප ඉගෙන මාමණ්ඩිය ඉගෙන ගත්ත ශිල්පේ මාමණ්ඩිගෙන් බෑනණ්ඩි ඉගෙනගෙන උග්ගසේන සිටු පුත්‍රයා ඉගෙනගෙන. දැන් මෙච්චර කාලයක් එයා කළේ මේ බඩුමලු උස්සගෙන යන එකනේ, පසුම්බි උස්සගෙන යන එකනේ. ඒකෙන් ඉවත් වෙලා රට පුරා තනියම ගිහින් තමන් ඉගෙනගත්ත ශිල්පය පෙන්නනවා. එහෙම යන ගමනේ රජගහ නුවර තමයි මෙයාගේ උපන් නගරය. දැන් ඒ නගරයට සිටු පුත්‍රයෙක් විදිහට හිටපු කෙනෙක් නැට්ටුවෙක් විදිහට යන එක ටිකක් මදිකමක්නේ. නමුත් උග්ගසේන සිටු පුත්‍රයා එහෙම හිතුවේ නෑ. එහෙම හිතන්නේ නැතුව ඒ නගරයටත් ඇවිත්. දැන් එයා ඒ නාගරිකයන්ට ශිල්ප පෙන්වන්නට කටයුතු කරනවා. පැසුණු ගොයම් මුල් වූ වාසයේ උත්සාහය ව්‍යර්ථ වෙන අවස්ථාවකට එහිදී මුහුණ දෙනවා. බලමු මොකද්ද ඒ අවස්ථාව කියලා. උග්ගසේන නම් සිටුපුද්ද බුදුන් ඇතුළු නුවරට නොවඩනා තෙක්ම කෙලිලලු බලන්ට රැස් වූවන් කොක්සන් ගසන නියාවෙන් ඇඟිලි පෑ හිඟිකොට ලා හුණදඬු අග සිටලා නික්ම සිස් අහසම සත් විටක් පෙත්තක් මෙන් සිසෑරීලා බැස හුණදඬු අග සිටියහ. දැන් අපි මේ මැදින් උපුටාගත්ත කොටසක් නේ තියෙන්නේ. දරුවෝ මේ කතාවේ අගමුල හොඳට ගලප ගන්නට ඕනේ. දැන් උග්ගසේන සිටු පුත්‍රයා රජගහ නුවරට යනවා. ගිහිල්ලා නුවර වැසියන්ට දැනුම් දෙනවා මං අහවල් දවසේ නැටුම් පෙන්නනවා එක් රැස් වෙන්නේ කියලා. දැන් පිරිස නැටුම් බලන්නට ඒක රාසි වෙන අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මේක දකිනවා නුවණින්. උන්වහන්සේ කල්පනා කරනවා උග්ගසේන සිටු පුත්‍රයාට විමුක්තිය සලසලා දෙන්න ඕනේ. ඔහු සසරින් මුදවා ගන්නට ඕනේ. ඒ නිසා මෙයා නැටුම් පෙන්නන වෙලාවේ මම එතෙන්ට වඩිනවා. එතකොට අර නැටුම් බලන්න රැස් වෙලා හිටපු පිරිස උග්ගසේන සිටු පුත්‍රයා දිහා නෙමෙයි සම්පූර්ණයෙන් මන් දිහා බලන්න පටන් ගන්නවා. මෙහෙම අවස්ථාවක් උදා කරලා උග්ගසේන සිටු පුත්‍රයා සසරින් මුදවන්න ඕනේ කියලා හිතලා බුදුහාමුදුරුවෝ එතෙන්ට වඩිනවා. ඒ වෙලාවේ ඇති වෙච්ච සිද්ධිය තමයි මේ. උග්ගසේන සිටු පුත්‍රයාද බුදුන් ඇතුළු නුවරට නොවඩනා තෙක්ම බුදුහාමුදුරුවෝ නගරයේ ඇතුළට වඩින්නට පෙර කෙලිලලු බලන්නට රැස් වූවන්. තමන්ගේ නැටුම් බලන්නට රැස් වී සිටින පිරිසට කොක්සන් ගසන න්‍යාවෙන් ප්‍රීතිගෝසා නැගීමට ඉඟියක් ප්‍රකාශ කරනවා ඇඟිල්ල දික් කරලා. එහෙම ඇඟිල්ල දික් කරලා ඉඟිකොට හුණදඬු අග සිටලා අර උණලීය උඩ ඉඳලා සිස් අහසම උණලීයෙන් පැනලා අහසේ හත් පාරක් කරකැවෙමින් කරනම් ගහනවා. පෙත්තක් මෙන් සිසෑරීලා. හරියට පත්‍රයක් කරකැවෙන්නා වගේ හත් වතාවක් කරකැවිලා ආයෙත් අර උණගසේ මුදුනට බහිනවා. මොකද දක්ෂ ශිල්පයක් මේක. දක්ෂ නැට්ටුවෙක් දැන් මෙයා.
දැන් මේ විදිහට එයා ශිල්ප දක්වනවා. උගසේනයෝ තමන් පානා කෙලි තමන්ම දක්නා පමණමුත් රැස්සුවන් නොබලන නියාව දැන මුසුප්පුව ගොසින්. දැන් උගසේන උණලියේ උඩට බැහැලා බලපුවාම පිරිස තමන් දිහා නෙමේ බලාගෙන ඉන්නේ. වෙන අතක් බලාගෙන ඉන්නවා දැකලා මෙයාට දුක හිතෙනවා. තමන්ගේ නැටුම තමන්ම දක්නා පමණමුත් තමන්ගේ නැටුම තමන්ම පමණයි බලන්නේ, අනිත් කවුරුවත් තමන්ගේ නැටුම දිහා බලන්නේ නැහැ කියන එක දැනගෙන මුසුප්පුව කනස්සල්ලටපත් වෙලා අවුරුද්දකින් සමසෙකින් අරුමයක් සේපානා කෙලි. මේ වගේ නැටුමක් අවුරුද්දකට වතාවක් 6 මාසයකට වතාවක් ආශ්චර්යයක් පුදුමයක් වගේ තමයි පෙන්වන්නේ මේ නගරයට ඇවිල්ලා. එහෙම නැටුමක් නොබලා බුදුන් නවුත් මෙතැනට සම්භව ඔබම අමුතුව පහළ වූ වාසේ බලන බවමුත්. දැන් බුදුහාමුදුරුවෝ මේ රජගහනුවර වැසියන්ට අමුත්තෙක් නෙමෙයි. උන්වහන්සේ රජගහනුවර වැසියන්ට හුරු පුරුදු කෙනෙක්. එහෙම උන්වහන්සේ ආවහම යා අමුත්තෙක් ආවා වගේ මේ නැටුම නොබලා උන්වහන්සේ දිහා බලනවා නේද? මෙනුවරට මා ආදීම් පානා කෙලි බලන්නෝ නැත. ඉස්සෙල්ලාම මම මේ නගරයට ඇවිල්ලා මේ පෙන්නන නැටුම් බලන කෙනෙක් නෑනේ. පැසුණු ගොයම් මුල් වූ වාසේ දුක්ගෙන. ධර්මසේන හාමුදුරුවෝ මේ ගැමි සමාජයේට නැත්තම් දැනුගත්කම් අඩු මේ සාමාන්‍ය පොදු සමාජයට මේ කතා කියනකොට ඒ අයගේ වටපිටාවෙන් ඒගොල්ලොන්ගේ ජීවනෝපායන්ගෙන් ඒ අය දන්නා කියන දේවල් ආශ්‍රයෙන් තමයි උපමා නිපදවා ගන්න. මේ කෘෂි කර්මාන්තයට සම්බන්ධ උපමාවක්, ගොවිතැනට සම්බන්ධ උපමාවක්. පැසුණු ගොයම් මුල් වූ වාසේ. ගොයම හොඳට පැහිලා තියෙනකොට වැහැලා ඒ ගොයම ලියද්දී වතුර මත වැටුනහම අර කරල් වල පැහිලා තියෙන වී ඇට පැලවෙනවා, මුල් අදිනවා. එතකොට ගොවියාගේ උත්සාහය නිෂ්ඵලයි. වෑයම නිෂ්ඵලයි. ඒකයි මේ කියන්නේ පැසුණු ගොයම් මුල් වූ වාසේ. කොයිතරම් අපූර්වද බලන්න මේ උපමාව. එහෙම කියලා උගත් ශිල්පයේ සිස්වියයි සිතුවනේ මම මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්ත ශිල්පයෙන් පළක් නැහෙනේ කියලා කල්පනා කළා. ඊට පස්සේ බුදුබණ අහලා මෙයා රහත් බවට පත්වන අවස්ථාව සඳහන් වෙනවා. බුදුහුත් බණ වදාරනසේක් උග්ගසේනයෙනි කෙලිලලුවේහි ඇලුම් තබාලා ගිය දවස පැවති පස්කඳෙහි ආලයත් හරුව එම පස්කඳ එන දවස පවත්නා ඇලුමුත් හරුව දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයත් හරුව එසේ කළා නම් කෙලිලලුවෙන් තබා ජාති ජරා මරණුත් මිදවැයි වදාළසේක. දැන් ඔන්න කතාව ඇතුළෙම ධර්ම දේශනාව සිද්ධ කරනවා. බණ කීමයි කතා කීමයි දෙකක් නෙමෙයි එකක් කොට ඉදිරිපත් කරන ස්වරූපයක් තමයි සද්ධර්ම රත්නාවලියේ කතා පුවත්වල අපි දකින්නේ. දැන් බුදුහාමුදුරුවෝ උණගහ උඩ ඉන්න උග්ගසේනට බණ කියනවා. උන්වහන්සේ උග්ගසේන සිටු පුත්‍රයා අමතලා දේශනා කරනවා කෙලි ලලුවේහි ඇලුම් තබාලා මේ ක්‍රීඩා නාටකවලට තියෙන ඇල්ම අතහැරලා ගිය දවස පැවති පස්කඳෙහි ආලයත් හරුව. ගිය දවස කිව්වේ අතීතේ. පංචස්කන්ධය පිළිබඳව පස්කන්ධ කිව්වේ පංචස්කන්ධය මේ ශරීරය. පංචස්කන්ධය පිළිබඳව අතීතයේ තිබුණු ආසාවත් අතහරින්න. එම පස්කන්ධ එන දවස පවත්න ඇලුමුත් හරුව. ඒ පංචස්කන්ධය පිළිබඳව අනාගතයේ තියෙන ආසාවත් අතහරින්න. දැන් පවත්නා ස්කන්ධයන් කෙරෙහි ආලයත් හරුව. පංචස්කන්ධය පිළිබඳව මේ මොහොතේ පවතින ආසාවත් කැමැත්තත් අතහරින්න. එසේ කළා නම් කෙලිලලුවෙන් තබා ජාති ජරා මරණුත් මිදවැයි වදාළසේක. එහෙම කළොත් මේ ක්‍රීඩා නාටක නැටුම් ශාස්ත්‍රයෙන් පමණක් නෙමෙයි ඔබට සංසාරේනුත් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. ජාති ජරා මරණ ඉපදීම, වයසට යාම, මරණයටපත් වීම කියන මේ සංසාර ව්‍යාධීන්ගෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙනවායි කියලා උග්ගසේනට බුදුහාමුදුරු ධර්ම දේශනා කරනවා. උග්ගසේන සිටු පුත්‍රයානෝද කරග රහත් වන්නාසේ නොවන බව මුත් හුණ දඬු අගදී පිලිසිබියාපත් රහත්ව හුණ දණ්ඩෙන් බැසපියා බුදුන් ළඟට ගොසින් පසඟ පිහිටුවා වැඳගෙන මහාන කරන්ට ආරාධනා කළහ. උග්ගසේන සිටු පුත්‍රයා කරග රහත් වන්නා කියන එකේ තේරුම දරුවනේ කරය කියලා කියන්නේ දැලිපිහිය. දැලිපිහිය යොදාගන්නේ හිස රැවුළු බෑම සඳහා. කෙනෙක් පැවිදි කරනකොට දැලිපිහියෙන් හිස රැවුළු බානවා. මේ හිස රැවුළු බාලා ඉවර වෙනවත් එක්කම කෙනෙක් රහත් වෙන්නට පුළුවන්. එහෙම පුණ්‍ය මහිමයන් තියන අය ඉන්නවා. කරග රහත් වීම කියලා කියන්නේ ඒක. එතකොට කරග රහත් වන්නාසේ නොවන බව මුත්. උග්ගසේන සිටු පුත්‍රයා රහත් උනේ එහෙමනේ. උග්ගසේන භික්ෂුව රහත් උනේ එහෙම නෙමෙයි. හුණ දඬු අගදී. එතුමා අර උණලීය උඩ ඉන්න ගමම්ම තමයි පිලිසිඹියාපත් කියලා කීවේ චතුපටි සම්බිදා අර්ථ ධර්ම
නිරුක්ති පටිභාන කියන අංග සම්පූර්ණ කරගෙන රහත් වීම පිළිසිඹියාපත් රහත් බව කියලා කියනවා. එහෙම රහත් බවටපත් වෙලා හුණ දණ්ඩෙන් බැසපියා උණලීයෙන් පහලට බැහැලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහින් පසඟ පිහිටුවා. ශරීරයේ අංග පහක් දෙදන, දෙවැල මිට, නලල කියන මේ අංග පහ භූමියේ ස්පර්ශ වන විදිහට කරන වන්දනාවට කියනවා පසඟ පිහිටුවා වැඳීම කියලා. වැඳලා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලා හිටියා තමන්ව පැවිදි කරන්නයි කියලා. මේ වෙලාවේදී උග්ගසේන තෙරුන්ගේ රහත් බව පිළිබඳව එතන හිටපු භික්ෂුන් වහන්සේලා අතර සැකයක් උපදිනවා. වහන්දෑද ඇවැත්නි සැටරියන් හුණ දණ්ඩෙන් බස්නා ගමනේ භයෙක් නොවීද? උග්ගසේන හාමුදුරුවන්ගෙන් අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේ අර රියන් 60ක් කුස උණ දණ්ඩෙන් පල්ලහැට බහිනකොට බයක් එහෙම හිතුන්නේ නැද්ද? අපට භයෙක් නැතයි කී කල්හි බුදුන් කරා ගොසින් ස්වාමීනි උග්ගසේන තෙරහු උණ දණ්ඩෙන් බස්නා ගමනේ Tamanට බයක් නැතයි කියති. එලෙස කියා Taman රහත් නියාවක් හඟවති කීසේක. උග්ගසේන හාමුදුරුවන්ගේ උත්තරේ මට බයක් දැනුන්නේ නැහැ. අපට බයක් නැහැ කියලා කිව්වා. භික්ෂුන් වහන්සේලා මේ කාරණේ අරගෙන බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා කියනවා බලන්න බුදුහාමුදුරුවනේ මේ උග්ගසේන හාමුදුරුව උණ ගහෙන් බහිනකොට Tamanට බයක් ඇති උනේ නැහැ කියලා කියනවනේ. එහෙම කියලා එයා රහත් වෙච්ච කෙනෙක් බව අඟවන්න හදනවනේ කියලා බුදුහාමුදුරන්ට පැමිණිලි කරනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ බුදුහුත් මහණෙනි මපුතුන් වැන්න උන්ට භයෙක් කොයින්දැයි වදාරා බ්‍රාහ්මණ වගින් ගාතාවක් වදාළසේක. බුදුහාමුදුරුවෝ දන්නවා දැන් උග්ගසේන භික්ෂුව රහත් වෙලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගේ සැකය දුරු වෙන්න ප්‍රකාශ කරනවා. මගේ පුත්‍රයන්ට බයක් නැහැ. බුද්ධ පුත්‍රයන්ට බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. රහත් වෙච්ච කෙනෙකුට බයක් දැනෙන්නේ නැහනේ. ඒකෙන් උන්වහන්සේ නොකිය ඇගෙව්වා උග්ගසේන හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියන එක. මේ කතාවේ අතීත පුවතකුත් විස්තර කරනවා අගට. උග්ගසේන සිටු පුත්‍රයා සිටු පුත්‍රයෙක් විදිහට ඉපදිලා පස්සේ ඇයි නාටක කණ්ඩායමක සමාජිකයෙක් බවට පත් උනේ. ඊට පස්සේ රහත් උනේ ඇයි? මේකට හේතු වෙච්ච පින් පව් මොනවද කියන එක අතීතේ කරපු කුසල අකුසල කර්ම මොනවද කියන එක පැහැදිලි කිරීම තමයි මේ අතීත කතාවෙන් කෙරෙන්නේ. ගිය දවස කසුප් බුදුන්ගේ රන්දාගබ කරන කල්ලි බරණැස් නුවර ඇත්තෝ සාල්බත් ගෙන්වාගෙන දාගබ මෙහෙවර කරම්හයි යන්නාහු අතුරු මගදී එක්තර කෙනෙකුන් සිඟා ගිය උන් එක් කුල දුවනි කෙනෙක් දැක සමනන්ට කියලා කිව්වේ තමන්ගේ ස්වාමි පුරුෂයාට පිණ්ඩපාතේ වඩන භික්ෂුන් වහන්සේ නමක් දැක්කා මේ කණ්ඩායම. මේගොල්ලෝ යමින් හිටියේ කාශ්‍යප බුදුහාමුදුරුවන් වෙනුවෙන් ඉදි කරන ස්වර්ණමය දාගැබ ඉදිකිරීමේ කටයුතු වලට සහාය වෙන්නට බරණැස් නුවර පිරිසක් මේ අය. ඒගොල්ලෝ යන ගැල්වල හාල් බත් ආදී ආහාර පානත් දාගෙන තමයි ගියේ. මේ යන ගමන් දකින්නවා භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. එක ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා සමනන්ට කිව්වේ ස්වාමි පුරුෂයාට එක් තෙර කෙනෙකුන් වහන්සේ සිඟා වැඩිසේක අන්න ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ගෙන යන ගැල්වල බතුත් බොහෝ ඇත. මේ අපේ කරත්තවල ඕන හැටි ආහාර පාන තියෙනවා. බත් පාත්‍රයක් පිළිගන්වා ගන්නට පාත්‍රයේ ගෙනව මැනවයි කිව්වේ. බොහොම ශ්‍රද්ධාවෙන් ඇයි කිව්වා. පුළුවන් නම් උන්වහන්සේගේ පාත්‍රය ඊළඟගෙන ඉන්න අපට බත් පාත්‍රයක් පිළිගන්නන්න. උන්ගේ ධන පිළිගන්න සම්භව වූත් රහත් කෙනෙක්. ඔව් දැන් අර පුද්ගලයා ඇගේ ඉල්ලීම පරිදි ගිහිල්ලා පාත්‍රය අරගෙන ඇවිල්ලා ඒ පාත්‍රයට දානේ පිළිගන්වලා මේ රහතන් වහන්සේට ඒක පිරිනමනවා. ඒ දානේ පිළිගන්න මුණ ගැහිච්ච ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක් එහෙයින් දිවසින් බලනුවෝ දැන් ඒගොල්ලෝ මේ දාන පාත්‍රය පිළිගන්නලා ප්‍රාර්ථනා කරා නිවන් දකින්න ඒ ප්‍රාර්ථනාව සමෘද්ධ වෙනවද කියලා රහතන් වහන්සේ දිවසින් බලපුවාම ප්‍රාර්ථනාව තෙල ලෙසින්ම සමෘද්ධ වන න්‍යාව දැන ඒ පැතුම ඒ ආකාරයටම මුදුන්පත් වෙන බව දැනගෙන සිනා පහල කළා. උන්වහන්සේ මෝට සිනහාවක් නංවා ගත්තා. දන් දුන් උපාසිකාවෝද සිනහ පහල කළා දැක රහතන් වහන්සේ සිනහාවක් නගා ගන්න ආකාරය අර උවැසිය දැකලා කල්පනා කරනවා මෙහෙම. කාරණාත් ਵਿਚාරා නොපියා. ඒ ඇයි කියලා අහන්නේ නැතිව සමනන්ට තමන්ගේ සැමියාට කියනවා මුන්වහන්සේ සිනාවක් සීපීසේක මේ හාමුදුරුවෝ hina වෙනවනි. මුන්වහන්සේ මෝට hinaවක් නංව ගත්තනි. විද්දත් කමෙක් ඇති කවටකමට hina වෙනවද දන්නේ නැහැ. කිව්ය සමනෝද එසේ නොකියවයි නොකියා. මේ වෙලාවේ ස්වාමි පුරුෂයාට තිබුණා එහෙම කියන්න එපා හාමුදුරන්ට ඒක අගෞරවයක් කියලා වළක්වන්න. එහෙම වළක්වන්නේ නැතිව එසේ සැටියයි කියා උන් කීවාම givisගෙන නික්මුණා වූය. එහෙම වෙන්න ඇති කියලා ඇය හිතපු දේම අනුමත කරමින් පිටත් වෙලා ගියා. මේ උන් දෙන්නා කළ කී කටයුතුය
මේ සිත තබා අනුන්ට හෙලා පිරිහලා කීමෙන් දුරු විය යුතුය. මේ තමයි ඔවුන් දෙන්නා ඔය තත්වයන්ටපත් වෙන්න පෙර ආත්මේ කරපු පින්පව්. ඒ නිසා හොඳට මේ කාරණේ හිතට අරගෙන අනුන්ට හෙලා පිරිහෙලා අනුන් අවඥාවට උපහාසයට පහතට දමමින් කතා කරන්නට එපා කියලා ධර්මෝපදේශයකුත් ඉදිරිපත් කරනවා. අන්න ওই විදිහටයි උග්ගසේන සිටුපුත්තුගේ කතා වස්තුව ගලාගෙන යන්නේ. අපේ දරුවෝ සම්පූර්ණ කතාවම මුලපටන් අගතෙක් සැලකිල්ලෙන් කියවන්නට ඕනේ. මම මේ තැනින් ගත්ත කොටස් කීපයක් තමයි මේ කතාවේ සිද්ධි පෙළ කොහොමද ඉදිරිපත් වෙන්නේ කියන එක ඔබට පැහැදිලි කිරීම සඳහා උපුටා ගත්තේ. අපි බලමු මේ කතාවේ කේන්ද්‍රීය චරිතය උග්ගසේන සිටුපුත්‍රයාගේ චරිතය, මේ චරිතයෙන් ඉස්මතු වෙන චරිත ලක්ෂණ මොනවද කියලා මුලින්ම සාකච්ඡා කරමු. හැඟීම් වලට වහල්ව දුරදිග නොබලා තීරණ ගන්න කෙනෙක් තමයි මුල් අවස්ථාවේදී උග්ගසේන සිටුපුත්‍රයා. එනිසානේ යා තමන්ගේ සැප සම්පත්, මව්දෙමව්පියන්ගේ සමාජ තත්වය මේ සියල්ලම අතහැරලා අර තමන්ගේ හිත බැඳුණු යුවතිය ගැන විතරක් කල්පනා කරලා තමන්ට නොගැලපෙන කණ්ඩායමක් එක්ක එකතු වෙන්න ගිහිල්ලා ඒ ගිහිල්ලා ඇයගෙන් පවා අවමන් අහමින් බැනුම් අහමින් අපහසුතාවටපත් වෙන්නේ. හැඟීම් වලට වහල්ව තීරණ ගත්ත කෙනෙක් දුරදිග නොබලා. ඒ ලක්ෂණය මුල් අවස්ථාවේ උග්ගසේන චරිතයෙන් නිරූපණය වෙනවා. ඒ වගේම කුලය, ධනය, තත්වය ආදී කාරණා නොසැලකීම හොඳ ගුණයක්. අනවශ්‍ය අහංකාරයක් මේ සිටුපුත්‍රයාගේ හිතේ තිබෙන්නේ නැහැ. තමන් සිටුපුත්‍රයෙක්නේ, තමන්ගේ දෙමව්පියෝ ධනවත්නේ, තමන්ට ඉහළ සමාජ තත්වයක් තියෙනවනේ කියලා එහෙම අහංකාරයක් ඔළුවේ තිබුණේ නැහැ. සබම නිර්හංකාර තැනැත්තෙක්. ඒ වගේම කුසලතාවෙන් අභියෝග ජයගත්තා. ඔව්. තමන්ගේ භාර්යාව තමන්ට අභියෝගයක් එල්ල කළා. ඒ අභියෝගය බොහොම සාර්ථක විදිහට ජයගෙන ඇයටත් වඩා දක්ෂතා පෙන්නන නැටුම් ශිල්පියෙක් බවට ඔහුපත් වුණා. අන්න මේ කියන චරිත ලක්ෂණ උග්ගසේන සිටුපුත්‍රයාගේ චරිතයෙන් අපට හඳුනා ගන්නට පුළුවන්. දරුවන්ට මේ සිටුපුත්‍රයාගේ චරිතය කොහොමද කතාව තුළ නිරූපණය වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ලැබුණොත් මේ කාරණා හොඳට මතකේ රඳවාගෙන මේවට අදාළ උදාහරණ උද්දෘත වශයෙන් ඉදිරිපත් කරමින් පිළිතුරු ලියන්නට උත්සාහ කළ යුතුයි. කතාවේ සන්දර්භය ගත්තාම මේ කිව්වේ ආකෘතිය කොහොමද මේ කතාවේ ගොඩනැගිලා තියෙන්නේ? එහි විශේෂතා මොනවද කියලා අපි කෙටියෙන් බලාගෙන යන්. වර්තමාන හා අතීත වශයෙන් කතාංග දෙකකින් මේ කතා පුවත යුක්තයි. හරියට ජාතක කතාවක් වගේ. මුලින්ම විස්තර කරනවා වර්තමාන කතා පුවත. ඊට පස්සේ මේ උග්ගසේන සිටුපුත්‍රයයි ඔහුගේ භාර්යාවයි දෙදෙනා මේ තත්වයන්ටපත් වෙන්න පෙර කරපු කුසල කර්මයන් මොනවද කියන එක පැහැදිලි කරන අතීත කතාව ඉදිරිපත් වෙනවා. මේ අංග දෙක හැටියට තමයි කතා පුවත ගොඩනගලා තියෙන්නේ. කතා පුවත දැක්වීමේ අරමුණ කතාව ආරම්භයේදී කුඩා ඡේදයකින් ඉදිරිපත් කිරීම සද්ධර්ම රත්නාවලියේ සෑම කතාවකම දකින්න ලැබෙන ලක්ෂණයක්. මේ කතා පුවතෙත් ඒ ලක්ෂණ ඒ විදිහටම තියෙනවා. අපි මුල්නුත් ඒ කාරණේ සඳහන් කළා. ඒ වගේම කතාව අවසානයේ ඒ කතාවෙන් උකහා ගත යුතු ධර්මෝපදේශයේ සම්පිණ්ඩනාත්මකව ඉදිරිපත් කරනවා. සද්ධර්ම රත්නාවලියේ සෑම කතාවකම මේ පොදු ආකෘතියක්, පොදි සැලැස්මක් තියෙන්නේ. ඒ සැලැස්මේ අංග මේ කතාවෙත් අපි හඳුනා ගන්නවා. මේ බලන්න. එහෙන් නොනැත්තන් විසින් නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලු ආදී ඇලුම් හැර නිවනෙහිම ඇල්ම කොට තුන් දුසිරින් දුරුව තුන් සුසිරි පුරා මතු මතුයෙහි ලැබිය යුතු ලොවි ලොව්තුරා ගුණ විශේෂයට පිහිට විය යුතුයි. ඔව්. නිෂ්ප්‍රයෝජන වූ පළක් නැති ක්‍රීඩා, නාටක ආදී ආසාව අතහැරලා, ඇල්ම අතහැරලා නිර්වාණයට ඇල්ම ඇති කරගෙන ත්‍රිවිධ දුෂ්චරිතයෙන් මිදිලා, ත්‍රිවිධ සුචරිතයේ යෙදිලා මතු මතුයෙහි ලැබිය යුතු අනාගතයේ ලබා ගත යුතු ලොවි ලොව්තුරා ලෞකික ලෝකෝත්තර ගුණ විශේෂයන්ට පිහිට විය යුතුයි, උපකාර විය යුතුයි කියන උපදේශය මේ කතාවකට ඉදිරිපත් කරනවා. කතාව කියන අතරතුර ධර්ම දේශනාවලදීමත් දකින්නට පුළුවන්. අප මේ උද්ෘතයේ කල්නුත් සාකච්ඡා කළා බුදුහාමුදුරුවෝ උග්ගසේන සිටුපුත්‍රයාට උණගස මුදුනේ ඉන්නකොට ධර්ම දේශනා කරන අවස්ථාව. ඒ වගේම මේ කතා පුවත ආශ්‍රයෙන් අපි සද්ධර්ම රත්නාවලියේ කතා පුවත් වල භාෂා ලක්ෂණත් කෙටියෙන් නමුත් විමසා බැලිය යුතුයි. භාෂා රීතියේ තියෙන විශේෂත්වය සද්ධර්ම රත්නාවලියේ භාෂාව සමකාලීන ගැමිව හරහා විදග්ධ භාෂා රීතියේ සම්මිශ්‍රණයෙන් නිපදවාගත් එකක්. වැඩිපුර මේ ධර්ම ග්‍රන්ථයේ කතා පුවත්වල එදා ජන සමාජයේ විවහාර බසෙහි වචන හා වාක්‍ය රටා තමයි හඳුනා ගන්නට ලැබෙන්නේ. ඊට අමතරව ඒ අර මිශ්‍ර සිංහල රීතිය උගත් සාහිත්‍ය දරයන් එකල භාවිත කරපු ගද්‍ය ලේඛන රීතියත් මේ රචකයා යොදා ගන්න ආකාරය දකින්නට පුළුවන්.
ගැමි වදන් හා කටවහරට අනුකූල වාක්‍ය රටා විශාල ප්‍රමාණයක් අපට හඳුනා ගන්න පුළුවන්. මේ බලන්න නටක විද්දතු, කෙලිලලු, බෑවුම්, අවකප්පනයෙන්, කොක්සන්, හිඟිකොට, මුසුප්පුව, විද්දත් කමික්. මේවා ගැමි වදන්. සමකාලීන එදා මේ පොත ලියවෙච්ච කාලයේ තිබුණු ජනවහරේ වචන මේවා. ඔවා මතක තියාගන්න ඕනේ. කඹයේ නටන එකකුගේ දුවක් ඒදය මේදය අල්වා ගන්ට උවත් අවුරුද්දකින් සමසකින් අරුමයක් සේපානා කියලා මේ වාක්‍ය රටා ගත්තාම කතා කරන භාෂාවේ වාක්‍ය රටාවලට බොහෝම සමීපයි. ලේඛන රීතියේ වාක්‍ය රටා නෙමෙයි භාෂණ රීතියේ වාක්‍ය රටා යොදාගත් අවස්ථා මේ. ඒ වගේම කටවහරේ යෙදෙන ලා කියන උපකාරක රූපේ සහිත පූර්වක්‍රියා හරියට අපට සද්ධර්ම රත්නාවලී කතා පුවත්වල හමු වෙනවා. ඊට අමතරව පියා කියලා උපකාරක රූපයක් සහිත පූර්වක්‍රියා සමුදායකුත් දකින්නට පුළුවන්. අදත් අපි කතා කරද්දී එහෙමනේ මං නාලා එන්නම්, මං කාලා යනවා, මං ගිහිල්ලා එන්නම් කුලා කියන ප්‍රත්‍ය පූර්වක්‍රියාව යකට දානවා. උපකාරක රූපය. නැගීලා, කියාලා, පාවා දීලා, රඳවාලා, වදාපියා, වලහාත් නොපියා, සිසෑරීපියා මේ පියා කියන උපකාරක රූපේ සහිත පූර්වක්‍රියා. ඒවා ගැමිවහරේ ලක්ෂණ සද්ධර්ම රත්නාවලියේ භාෂාවේ නිරූපණය වෙන. උපමාදී අලංකාර භාවිත කරනවා. උපමා භාවිතයේ සම්බන්ධයෙන් සද්ධර්ම රත්නාවලී කතුවරයා තරම් සද්ධර්ම රත්නාවලී කතුවරයා තරම් විශිෂ්ටයක් තවත් නැහැ. එතුමා ඇතැම් කරුණු විස්තර කරුකට එක උපමාවක් නෙමෙයි උපමා වැල් පාවිච්චි කරන අවස්ථා දකින්නට පුළුවන්. දැන් අපිට කාලේ මදි ඒවා විස්තර කරන්නට. නිසා මේ කතාවේ තියෙන උපමා කීපය අපි බලමු. අවකප්පණයෙන් සෑදූ හසු රෑනාල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ. උපමාවක්නේ. පෙත්තක් මෙන් සිසෑරීලා. උපමාවක්නේ. පැසුණු ගොයම් මුල් වූ වාසේ. උපමාවක්නේ. ඒ වගේම තමන් වහන්සේගේ නුවණ නැමැති හුණ දඬු අග. අන්න රූපක කියන ගණයට දාන්න පුළුවන්. අනුප්‍රාසවත් පාඨ. මේවා ශ්‍රාවක පිරිසකට අහන්න ලියපු කතා නිසා ශබ්දානුප්‍රාසය ශ්‍රව්‍ය ගෝචර භාෂා ලක්ෂණ වලට මූලිකත්වයේ ලබා දෙනවා. ඒ සඳහා බොහෝ විට අර සංස්කෘත මිශ්‍ර පද බහුලව භාවිත කරන වාක්‍ය රටා තමයි පාවිච්චි කරන්නේ. බලන්න වායෝ ධාත්වාදික රූප කලාප විකාරයක්. කෙලි ලලුවේහි ඇලුම් තබාලා සිනාවක් සීපී සේක නොවිද්දත්වත් විද්දතුන් හා එක් වූය. ශබ්ද රසයක් නැගෙන ආකාරයටයි පද ගැලපීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම මිශ්‍ර සිංහල පද විශාල වශයෙන් සංස්කෘත භාෂාවෙන් පාලි භාෂාවෙන් තත්සමාකාරයට ගත්ත පද විශාල වශයෙන් මේ කතා පුවත්වල අපට හමු වෙනවා. වායෝ ධාත්වාදික, සයන් සිද්ධ, සමර්ථ, ස්කන්ධයන්, ආරාධනා, ප්‍රාර්ථනා, මහ ප්‍රාණාක්ෂර සහිත, එතකොට රේප, රකාරාංශ, ඉරුකාර වගේ රූප අක්ෂර සහිත, ශබ්ද සහිත වචන වලට අපි කියනවා තත්සම පද කියලා. ඒ බඳු පද විශාල වශයෙන් සද්ධර්ම රත්නාවලී භාෂාවෙහි හමු වෙනවා. උත්ප්‍රාසය මතු කරන යෙදුම්, මේ කියන්නේ උපහාසය ඉස්මතු කරන යෙදුම්. ගැමි කටවහරේ මේ ලක්ෂණය අපි දකිනවා. යමක් කියනකොට උපහාස රසය නැගෙන විදිහට අදහස් ඉදිරිපත් කිරීමට ගැමියා හරි සමත්, හරි දක්ෂයි. ඒ ලක්ෂණය ධර්මසේන හාමුදුරුවෝ තමන් වහන්සේගේ කතා ඉදිරිපත් කරනකොට යොදා ගන්න තැන්. සිතාගත් සිටිවිල්ල පිරිමැසූ බව මුත් කාර්ය නොසලකා මේක කියනකොට අපේ මෝගට හිනාවක් නැගෙනවා යන්තමට. මෑ දන්නා සිල්පත් උගත් හේන් මුත් සයන් සිද්ධ නොවන්නේ වේද? බව අග උවත් සිටනට සමර්ථ වූ තමන් වහන්සේ දිසාව බලත් මුත් හුණ දඬු සැටරියන් මුත් වඩා උඩ සිටනට බල නැති උග්ගසේනයන් දිසාව නොබලන ලෙසට බුදුහාමුදුරන්ට පුළුවන් භවාග්‍රේ මුදුනේ ඉන්න. උග්ගසේනට පුළුවන් රියන් 60ක් කුස උණ ගහක් උඩ ඉන්න පමණයි. උපහාසයක් මේ වගන්තිය තුල අන්තර්ගත වෙනවා. ඔය වගේ ලක්ෂණ, ඒ වගේම සජීවී සංවාද භාවිතා කරන අවස්ථා අපට දකින්න පුළුවන්. ඒ සජීවී සංවාද භාවිතවලට උදාහරණ මේ තියෙන්නේ. විද්දතානෝ දේයසා මදුව විකුණන්නා නැත්. අප කලිනුත් ඒක සාකච්ඡා කළා. එසේ අනික් කාට කියම්ද තොපම කොට ඇවිදිනා කටයුතු හේයි. මේ වගේ තැන් අපේ දරුවෝ ටිකක් මතක තියාගන්න ඕනේ. උද්ෘත හැටියට Taman ලියන විචාරවලට මේවා යොදන්න ඕනේ ගැළපෙන පරිදි. කෙටි වාක්‍ය භාවිත කරන තැන් තියෙනවා. තමා ಜಾති සම්පන්න නොවන හේයින් ಜಾතියක් නිසාත් නොවේ රූපත් හේයින් ඒහා තමා දන්නා ශිල්ප පමණක් නිසාය. උන් කීවාම givisගෙන නික්මුණ වූය. මේ උන් දෙන්නා කළ කී කටයුතුය. බොහොම කෙටි වාක්‍ය. ඒ වගේම දීර්ඝ වාක්‍ය භාවිත කරන තැනුත් අපට දකින්න ලැබෙනවා. දැන් මේ වගේ පාඩයක් ගත්තාම ඊටාම දිගයි. උගසෙන් නම් සිටුපුද්ද බුදුන් ඇතුළු නුවරට නොවඩනා තෙක්ම කෙලිලලු බලන්ට රැස්සුවන් කොක්සන් ගසන නියාවෙන් ඇඟිලි පෑ හිඟි කොටලා හුණ දඬු අග සිටලා නික්ම සිස් අහසම සත්විටක් පෙත්තක් මෙන් සිසෑරීලා බැස හුණ දඬු අග සිටියහ. බොහොම දිගයි.
අතරමඟ හුස්ම අල්ලා කියවන්න ඕනේ විදිහේ වගන්ති. ඔය කාරණා තමයි සද්ධර්ම රත්නාවලිය උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුවේ භාෂා ලක්ෂණ යටතේ අපට සාකච්ඡා කළ හැක්කේ. එතකොට දැන් අද පාඩමේදී අපේ දරුවන්ට උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුවේ සිදුවීම් පෙළ විස්තර කළා. ඒ සිද්ධි අවස්ථා තුලින් මතු කරගන්න පුළුවන් අදහස් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ කතා පොතේ සන්දර්භය ගැන අපි කියලා දුන්නා. මේ කතා පොතේ චරිත නිරූපණය කොහොමද සිද්ධ වෙන්නේ? උග්ගසේන සිටු පුත්‍රයාගේ චරිතයේ අන්තර්ගත ලක්ෂණ මොනවද කියන එක පැහැදිලි කළා. ඊළඟට අපි අවසාන වශයෙන් විස්තර කළා මේ කතා පුවත තුලින් සද්ධර්ම රත්නාවලියේ රචනා රීතියට ආවේනික ලක්ෂණ කොහොමද අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. දැන් පාඩම අවසානයේදී සුපුරුදු පරිදි දරුවන්ට නියැලෙන්නට අභ්‍යාසයක් ලබා දීම අපේ සිරිත. අද ඔබට දෙන අභ්‍යාසයේ තියෙනවා ප්‍රශ්න 3ක්. මෙන්න මේ අභ්‍යාස වලට පිළිතුරු ලියන්න. ශ්‍රාවක පිරිසකට රසවත් අයුරින් කතා වස්තුවක් ඉදිරිපත් කිරීමට ධර්මසේන හිමියන් යොදා ගන්නා රචනෝපක්‍රම කවරේදැයි උග්ගසේන සිටුපුත්තුගේ වස්තු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නේ හාස්‍ය උපහාසය හා අනුකම්පාවද මතුවනසේ චරිත නිරූපණයට ධර්මසේන හිමියන් දක්වන සමත්කම නියමිත කතා වස්තුවේ ඇසුරෙන් විමසන්න. තුන්වෙනි ප්‍රශ්නේ කතා කීමත් ධර්මදේශනයත් දෙකම එකවර සපුරා ගැනීම සද්ධර්ම රත්නාවලියේ කතා වස්තුන්ගෙන් සිදුවෙයි. නියමිත කතාවෙන් නිදසුන් දක්වමින් විස්තර කරන්න. පාඩම සාවධානව නැරඹුවා නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා හොඳ සූදානමක් ඇතිව මේ වර්ෂයේ අග මෙවර 11 ශ්‍රේණියට සමත් වෙච්ච දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්නේ. ඒ සඳහා ඔබ විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක යෙදෙන්නට ඕනේ. ඒ සාමාර්ථය ඔබට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉදිරිපත් කරමින් අද අප ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.